ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. අපි තහංචි මැද්දෙන් වැඩේ ආරම්භ කළා. උදේ 4ට කලින්නේ අපි පත්තරමේන්තුවට එන්න පිටත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වෙනකොට තහංචි තියෙනවා. ඊයේ 11 ඉඳලා අද උදේ 4 වෙනකන් සංචරණ තහංචි. තහංචි කියන වචනය අපේ සම්ප්‍රදායේ තිබිච්ච වචනයක්. අද තමයි වර්තමානයේ අපි ඒකට භාවිත කරනවා. සමහරවිට සංචරණ සීමා එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ මේ travel restrictions කියලා. ඒ වුණාට අපේ සම්ප්‍රදාය තුළේ වදුරු වසංගතයක් ආවම මෙහෙම සංචරණ තහංචි ගණනාවක් තිබුණා කියලා මහින්ද කුමාර දලුපොත මහත්මයා බෝවන රෝග වසංගත සහ අපේ ජනශ්‍රුති කියලා ලියන පොතේ තිබිලා මට හමු වුණා. ඒ කියන්නේ මේ ඊයේ රෑ 11 ඉඳලා දාපු සංචරණ සීමා එහෙම නැත්නම් අද රෑ 11 සිට ලබන සඳුදා තෙක් පැවැත්වෙන සංචරණ සීමා ඒවා අපට අලුත් දේවල් නෙවෙයි. අපේ පුරාණ වැව්ගම්මානවල අපේ පැරණි සම්ප්‍රදාය ඇතුළේ තිබුණා මෙහෙම වදුරු වසංගතයක් පැතිරෙනකොට සංචරණ සීමා පැනුණා. හැබැයි ඒ කාලේදී ඒකට කිව්වේ තහංචි කියලා. ඒකට මේ තහංචි වර්ග දෙකක් තිබුණා. එකක් තමයි මේ තහංචි මගින් බලාපොරොත්තු වන්නේ රෝග පැතිරීම වළක්වාලීම. ඒ සඳහා පුද්ගලික හා සමාජීය වශයෙන් ප්‍රධාන තහංචි දෙකක් පැටුණා. ගෙදරක දෙකක නම් වැටුනේ ඒ ගෙවල් වලට පුද්ගලික තහංචි පැනුණා. ගමක වසංගතය පැතිරෙනවා නම් සමාජීය වශයෙන් ඒ තහංචි වැටුණා. ඒ නිසා ඒ අනුව මේ අරමුණ ඇතුව මහගමරාල උන්ද තමයි මේ තහංචි මොනවද කියලා තීරණය කරන්නේ. තහංචි බැන්දම අනබෝල බඳිනවා කියලාත් කියනවා. ඒ සියල්ල නූතනය වන විට වෙනස් වුණේ කාලානුරූපය. රංචු ගැසීම්, යාම් ඊම්, වනපෙත් තහංචි, වැවේ මංකඩ තහංචි, බුද්ධ භෝග තහංචි, බේත් සරක්කු තහංචි, පන්සල් තහංචි, ඒ කියන්නේ පන්සලකට යන්නවත් බෑ. මේ විසක් එකෙත් එහෙමයි. සාමූහිකත්වම් තහංචි, වන්දනාගමන් තහංචි, ඊට පස්සේ සේවා පුල හා තිස් බඹේ තහංචි, මේ ආදී විදිහට යාම් ඊම් සියල්ල තහංචි කළා ඒ පරණ සම්ප්‍රදාය ඇතුලේ. සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට යම් අපි කියන්නේ අර මොකක්ද මේ හරියටම සංචරණ සීමාවලින් කෙරෙන්නේ රෑ 11 සිට උදේ 4 වෙනකන් සංචරණ සීමා කියනවා. ඊට පස්සේ හැඳුනුම්පත් අංකය එක්ක එළියට යන්න පුළුවන් කියනවා. මේ ගැටලු තියෙන නිසා අපි අද පුවත් සිරස්සල විමසන්නත් කලින්ම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්ව මහත්මයාට දුරකථනයෙන් කතා කරලා මේ ගැන පැහැදිලි කිරීමක් කරගන්න කල්පනා කළා. ආයුබෝවන් සුබ උදෑසනක් ජෙනරාල්තුමනි. ආයිබෝන් සුබ උදෑසනක් දිනුෂ. ඔව් ඊටාම කාර්යබහුල උදෑසනක් ඔබතුමාට. මම ඉස්සෙල්ලම පැහැදිලි කරගන්න කැමතියි ජෙනරාල්තුමනි, දැන් මේ තියෙන තත්ත්වය සමහර විට සාමාන්‍ය ජනතාවට පොඩි වුණ කලබලයට එහෙම නැත්නම් මොකද්ද මේ තියෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඇති. මේ පනවා තිබෙන සංචරණ සීමාවල් මොනවද පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි, ඔබතුමා කියන විදිහට විවිධ අය විවිධ ආකාරයෙන් මේ දකින්න පුළුවන්. තාමත් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මෙහිදී විශේෂම වැදගත් වන්නේ අපි දන්නවා පසුගිය කාලේ පුරාටම ශ්‍රී ලංකාවේ තියෙන 7ක් වෙනි කාල සීමාවක් ලංකාවේ වැඩිම කොයිද ආසාදිතයන් සමූහ සතියක් වගේ කාල සීමාවක්. ඒ ආකාරයෙන් මම කියන්නේ 2000කට අධික 2500කට අධික සංඛ්‍යාවක් කොයිඩ් ආසාදිතයන් පසුගිය සතිය පුරාට වගේ හමුණු කාලයකයි අපි කතා කරන්නේ. ඊයේ දිනට පමණක් 2429ක් වශයෙන් අඩු වෙලා තිබෙනවා. 2500 අඩු වගේක් අරන් තිබෙනවා. ඉතින් සැලකිය යුතු රටේ ජනතාවට නිකන් ඇඟට තේරෙන වගේ මරණ සාමාන්‍යයෙන් 15ක අතර 25ක් අතර සංඛ්‍යාවක මියෑම් වාර්තා වෙච්ච සතියක්. ඉතින් මේකෙදී විවිධ කටකතා පැතිරෙනවා. සමහර යම් කිසි කෝණ වලින් බලන අයවලුන් කියනවා මුළු රටක් වහන්න ඕනේ කියලා. සමහර බහුතරයක් කියනවා එහෙම වහන්න නැහැ, වහන්න එපා, අපිට අපහසුයි කියලා. මේ සියලුම කරුණු කාරණා තෝරගෙන ගමන් කරන අවධියක අපි දීර්ඝ සතියන්තයකට පැමිණෙන්නේ. ඉතින් මෙහිදී මේ රටේ තිබෙන තත්ත්වයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අපි රටේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ තීරණ කරනු ලැබුවා අද රාත්‍රියේ 11 සිට 17 වෙනිදා සඳුදා උදෑසන 4 දක්වා වූ කාල සීමාවට රටේ දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පනවන්න. මේ අනුව අත්‍යවශ්‍ය සේවාවන් සඳහන් කරන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන අයවලුන්ට හැරුණු කොටගෙන වෙනත් කිසිදු පුද්ගලයෙක්ට නිවෙස් වලින් පිටතට ඇවිල්ලා මාර්ගයේ ගමන් කිරීමට හැකියාවක් නැහැ. අත්‍යවශ්‍ය සේවාවන් අතර සෞඛ්‍ය, හමුදා, පොලිසිය, ජලය, විදුලිය, ඒ වගේම අනිකුත් අවශ්‍යතාවයන් සඳහා දින ගුවන් ගමන් සෑම සඳහා යන අයවලුන්, ආහාර ද්‍රව්‍ය, සැකස් වාහන යනවා රාත්‍රී කාලේදී විශේෂයෙන්
එවැනි පුද්ගලයන් දේවල් වලට හැරුණු කොටගෙන සාමාන්‍ය ජනතාවට පහරට බැහැලා යන්න තහනම් කියන වචනයයි ඉතාමත් ලෝඩි සූළුවෙන්ම කිව්වොත් කියන්න තිබෙන්නේ. ඔව් ඒ කියන්නේ ජනරාල්තුමනි සමාවෙන්න මම තවදුරටත් පැහැදිලි කරගන්න අහන්නේ. ඒ කියන්නේ අද රෑ 11 වෙනකන් තමයි අර හැඳුනුම්පත අංකය අනුව එළියට යන්න පුළුවන් වෙන්නේ. අද රෑ 11 සිට ඒ කියන්නේ අද රෑ 11 වෙනකන් පුළුවන්. ආයි ඕනනම් ලබන සඳුදා 4න් පස්සේ පුළුවන් පාන්දර. එහෙමද? අනිවාර්යයෙන්ම මේ හැඳුනුම්පත පටල ගන්න හොඳ නෑ. හැඳුනුම්පත මින් ඉදිරියට ඊයේ සිට මින් ඉදිරියට නැවත දන්වන තුරු ක්‍රියාත්මක වන පරිදි යම් කිසි පුද්ගලයෙකු නිවසෙන් එළියට තමුන්ගේ බඩු බාහිර ආදිය යම් කිසි දෙයක් රැවගෙන එන්න යනවා නම් පමණයි මේ ආකාරයේ ඒ කර්තව්‍යයට පමණක් යන පුද්ගලයන්ට යන්න පුළුවන්. හැඳුනුම්පතේ තියෙන අර ඔත්තේ සහ රැට්ටේ කියන අංකියාවන් සහිත දිනවල ඒ ආකාරයෙන් යන්න පුළුවන්. මේ සතියේ දින නෙමේ මේ දවස් නෙමේ දිනවලට අනුව තමයි ඔත්තේ රැට්ටේ සංඛ්‍යාවන් ගණනය කරන්නේ. ඇවිල්ලා කඩේ බඩු ගන්න යන කණ්ඩායම් වලට මේක පනවලා තිබෙන්නේ. අනිකුත් රැකියාවලට එන කට්ටියට එය අදාළ වෙන්නේ නැහැ. නමුත් මෙවැනි සීමාවන් පනවලා උත්සාහ කරන්නේ අවම සංඛ්‍යාවක් මාර්ගවල ගමන් කිරීමටත් ඉතාමත් සුළු 125කටත් අඩු සංඛ්‍යාවක් යම් කිසි කඩසාප්පුවක තමුන්ගේ බඩු බාහිර දා ගන්න වගේ ක්‍රමවේදයක් ඇති කරන්නේ. ඉතින් ඊට අමතරව තමයි ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 31 වෙනිදා දක්වා මාසයේ අවසාන දක්වා සෑම දිනකම රාත්‍රියට රෑ 11 ඉඳලා උදෑසන 4 වෙනකන් මේ ආකාරයෙන් ගමන් කිරීමේ තහනමක් පනවලා තිබෙනවා. නමුත් මේ සියලුම පනවීම් අතර බස්නාහිර පළාත සුවිශේෂී ලෙස ඔබ දන්නවා මුළු රටම දන්නවා එන්නත්කරණය කරන්නේ බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතයට මේක අදාළ නොවෙනවා. මේ විශේෂයෙන්ම එන්නත්කරණය කර ගැනීම සඳහා ඔබට නිවසෙන් එළියට ඇවිල්ලා ඒ මධ්‍යස්ථානට ඇවිල්ලා නැවත නිවසට යන්න අවසර තිබෙනවා. නමුත් මෙහෙම කිව්වම අපි කොළඹ ගත්තොත් කොල්ලු පිටියේ ඉන්න එක්කෙනාට බත්තර මුල්ලට එන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එන්නත්කරණය කරන්න තමුන්ගේ ග්‍රාම සේවා වසම තුල පමණයි එන්නත් කරන මධ්‍යස්ථාන පිහිටන්නේ. නමුත් මමත් එන්නතක් ගහගෙන ඉන්න try එකක් දෙනවයි කියලා මේ මොරටුවටවත් නැත්නම් මොරටුවේ කියන කොළඹටවත් එන්න බෑ. මේක තමුන්ගේ ග්‍රාම සේවා වසම කියන්නේ සුළු කොටසක. ඒ කොටසේ එන්නත් කරන මධ්‍යස්ථානට යන්නත් එන්නත් පමණක් අවසර තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ. මේක ඒත් එකම අපිට රටේ ජනතාව ඉල්ලා සිටිනවා විශේෂ බස්නාහිර පළාතේ ඔබගේ ග්‍රාම වාසීව එන්නත් කරනවා නම් හැකි ඉක්මනින් ගිහිල්ලා ඔබගේ එන්නත විද ගන්න කියන එකත් අපි ඉල්ලා සිටිනවා. ඔව් ඔබතුමා කරු පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳින් අපිට වැටහුණා. ඒ කියන්නේ අද රෑ 11 ඉඳලා ලබන සඳුදා 4 පාන්දර 4 වෙනකන් කාටවත් එළියට යන්න බෑ අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙන අය ඇරෙන්නට. හැබැයි බස්නාහිර පළාතේ එන්නත් කරන වැඩපිළිවෙල තියෙනවා. ඒ නිසා තමන්ගේ ග්‍රාම සේවා වසමේ එන්නත් කරන මධ්‍යස්ථානට ගිහිල්ලා එන්නත ලබා ගැනීම බස්නාහිර පළාතයට තහංචියක් නෑ. ඒක කරන්න පුළුවන්. දැන් ජනරාල්තුමනි ඊයේ ඔබතුමත් අපි දැක්කා මේ කොළඹ අවට ඇතැම් ප්‍රදේශවල මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව පෞද්ගලිකම ගිහිල්ලා සොයා බැලුවා. දැන් මෙහෙම වසංගතයක් පැතිරෙද්දී උනත් ඒ අවදානමත් නොතක ඔබතුමා එතෙන්ට ගියා හෙව්වා. ජනරාල්තුමනි මේ සමහර වෙලාවට මේ අවස්ථාවන් වල එහෙම නැත්නම් මේ ස්ථානවල කලහකාරී ලෙස හැසිරීම එහෙම නැත්නම් සමහරට ජනතාව කුපිත කරන අන්දමේ හැසිරීම තියෙනවා. ජනතාව කියන්නේ එන්නත් 1500 නම් තියෙන්නේ. ඇයි ඒක කලින් කියන්නේ නැත්තේ? අපි මේ බලන් ඉන්නෝ හැතැම්ම ගානක් පෝලිං වල මේක කළමනාකරණය කිරීමේ ගැටලුවක් මෙහෙම තියෙනවද? එහෙම නැත්නම් මොකක්ද මේක සුමට කරන්න ඉදිරි පියවර? දැන් මේමයි දිනුෂ මේ ඉතාමත් පැහැදිලි කරන්න ඕනේ. දැන් පෙරේදා දවස වෙනකම් පෙරේදාට ඉස්සෙල්ලා දවස් වෙනකම් මම දැක්කේ 9 වෙනිදා වෙනකම් පමණ තිබ්බේ ක්‍රමවේදයට දවසකට 2000ක් වගේ සංඛ්‍යාවක් තමයි ඉන්නත්කරණය කරනු ලැබුවේ. ඔව්. මෙහිදී සමහර කට්ටිය මේ එන්නත කොහොම වැඩ කරයිද අර එන්නත කොහොම වැඩයිද කරයිද කියලා පොඩ්ඩක් අන්දියට ගිලත් බල හිටපු අවස්ථාවක් තිබුණා නැත්නම් නෙමෙයි. නමුත් මේක ඉතාමත්ම මන්දගාමී ආකාරයෙන් කරගෙන යනවායි කියන නිසා අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා උපදෙස් දුන්නා මේ ක්‍රමයකට ගහන්න ගියොත් මාස ගාණක් එන්නත් ගහයි මේ රටට බොහොම මාරුවෙන් කියලා ගෙන්නා ගන්න එන්නත් මෙහෙම කල් ගන්න බෑ. ඒකින්ද මේ සඳහා වහාම ත්‍රිවිධ හමුදාව හරි යොදවලා හැකි ඉක්මනින් එන්නත් කරණය කරන්න මේක තමයි අපිට ප්‍රධානතම විසඳුමක් හැටියට අපි දාගන්නේ කියලා. ඒ හින්දා පෙරේදා දිනේදී මම පෙරේදා දිනේට ඉස්සලා දිනේදී යුද හමුදාව යෙදෙව්වා. ඉන්න අනුතුරුව පෙරේදා දිනේදී යුද හමුදාව සමග ත්‍රිවිධ හමුදාම යෙදෙව්වා. ඒකේ ඉතින් ඒ කාර්යක්ෂමතාවය පිළිබඳ ඉතාමත් පැහැදිලිව පේනවා. 2500ක ගහපු එන්නත දවසට 50000කට අධික සංඛ්‍යාවක් එන්නත් පෙරේදා දිනේටත් ඊයේ දිනේ 64000කට වැඩි එන්නත් ප්‍රමාණයක්වත් ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක එකතු වෙලා කරන්න හැකියාව ලැබුණා.
ඔබතුමා කියන කාරණේ සමහර ස්ථානවල වෙනවා. මේ සියලුම ස්ථාන නෙමේ. මමත් ගියා ස්ථාන කිහිපයක් බලන්න. එහිදී ඒ ස්ථානවල තියෙන කළමනාකරණ ක්‍රමවේදය යටතේ තමයි සෑම දෙයක්ම රඳා පවතින්නේ. සමහර ස්ථානවල කියපු ක්‍රමවේදය. දැන් ඒක බාරව ඉන්නේ MOH වරයා හෝ වරිය ඒ පළාතේ ඉන්න ග්‍රාම නිලධාරීතුමා අනිකුත් රජයේ සේවකයන් එකතු කරගෙන දේශපාලන ශේෂ්ත්‍රයත් මේකට එකතු වෙනවා. ඇත්තටම ඔවුන්ගේ රටේ ඔහුගේ පළාත නියෝජ්‍ය කරන ජනතාව හින්දා මොවුන්ට දැනුම් දෙන ක්‍රමවේදය සහ ගෙන්නා ගන්න ක්‍රමවේදය ඔක්කොම උදේ 9ට ඇවිල්ලා පොරේ වවුලිමේ හිටගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එක්කෝ ඒ පළාතේ තියෙන අපි තුමු ග්‍රාම නිලධාරීව තමයි මේ පාරට මේ වෙලාවට එන්න ඊළඟ පාරට මේ වෙලාවට එන්න කියන ඒ කළමනාකරණය කිරීම ඒ පුද්ගලයන් සහ කණ්ඩායම සතු කාර්යයක්. ඉතින් එහිදී සමහර අවස්ථාවලදී සමහර පුද්ගලයන් ඇවිල්ලා කලහකාරී ලෙස දන්නවනේ හැම දෙයක්ම පොඩ්ඩක් අවුල් කරන්න කැමති කට්ටියක් ඉන්නවා. ඒවත් තියෙනවා. ඒකම ජනතාව ඉතාමත් උනන්දුවක් තිබෙනවනේ මේක එන්නත් කරණය කරගන්න. ඒකින්ද ඒ කළමනාකාරණය මේ අපිට මධ්‍යස්ථව අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඒ පළාත්වල ඒ ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරීවරයා එම්මෝස්වරයා සමග කතිකා කරගෙන මේක ඉතාමත්ම සැලසුමකට අනුව කරගත යුතුයි. අපි ඊයේ දැක්කා විශේෂයෙන්ම අපි දැක්කා මේ කෝට්ටේ ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවල බත්තරමුල්ල ප්‍රදේශයේ කිසිම ඔය කියන තත්ත්වයක් නැහැ. බොහොම ලස්සනට ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන හිටගෙන ඉන්නවා. ආවම අපි හමුදාවේ කරන හැම තැනටම අපි ටෙන්ට් එකක් ලස්සනට ගහලා මේකට ඉඳ ගන්න පුටු දීලා මෙන්න දැන් නැගිටලා අතන්න යන්න මෙතන රෙජිස්ටර් කරන්න එතනින් යන්න ඊළඟ තැනට එන්නත් කරණය කරන්න කියලා ඉතාමත්ම පැහැදිලිව ඉතාමත් සැලසුම් සහගතව අපි අපේ කරන ස්ථානවල කරනවා. මෙතන අනිත් ස්ථානවලත් එහෙම කරයි කියලා මේක දැකලා හෝ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපිත් ඒක බලාපොරොත්තු වෙනවා. ජෙනරල්තුමනි දැන් ඊයේ දවසේ වෙද්දී වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය කොපමණද සහ විශේෂයෙන්ම අපි දැනගන්න කැමතියි මේ සුව වෙලා යන ප්‍රමාණය එහෙම කොහොමද කියලා. ඊයේ දිනේදී 2429 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාවේ හමු වුණා. ඒ හමු වුණා එවලුන් විශේෂයෙන්ම කළුව දිස්ත්‍රික්කයේ තමයි බහුතරයක් වාර්තා වී තිබුණේ. කොළඹින් 413ක්, ගම්පහෙන් 332ක්, දෙවනුව අගය ගත්තේ කළුතර 370ක්, ඒ මහනුවර 123ක්, කුරුණෑගල 136ක්, ගාල්ලෙන් 128ක්, ඒ වගේම පුත්තලෙන් 129ක්, මාතරෙන් 140ක්, මාතලෙන් 107ක් සහ බදුල්ලෙන් 132ක් තමයි ප්‍රධාන අගයන් ගත්තේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1,33,526ක් වාර්තා වෙලා තිබෙනවා. ඉන් 1,07,656ක් සුවය ලැබලා 2,25,000 දෙනෙකු තමයි ඊයේ වන විට මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් හැටියට දැනට ශ්‍රී ලංකාවේ සිටින සංඛ්‍යාව. ඒ අනුව තමයි ඊයේ දිනේදී 800 ඊයේ දිනේ වෙන විට 868 දෙනෙකු මිය ගියා. ඊයේ දිනේට පමණක් 18 දෙනෙකු වාර්තා වුවත් ඒ 18න් 6 දෙනෙකුම වාර්තා වී තිබෙන්නේ පසුගිය දින කිහිපයක මේ ආකාරයෙන් මිය ගිය අයට තමයි මේ වාර්තා වී තිබෙන්නේ. ඉතින් ඩිස්චාර්ජ් ඔබතුමා අහුවා කී දෙනෙක් කී දවසට නික්ම ගියාද කියලා 1016 දෙනෙකු ඊයේ දිනේදී සුවය ලැබලා ඊයේ දිනට පමණක් සුවය ලැබලා රෝහල් වලින් පිටත්ව ගොස් තිබුණා. ඔව්. ඒ කියන්නේ දවසකට රෝගීන් 2500ක් විතර වාර්තා වෙද්දී 1016ක් සුව වෙලා ගෙදර යනවා කියලා කියන්නේත් සහනදායී ප්‍රතිශතයක්. දැන් ජෙනරල්තුමනි අපි මේ 2500 ගාන ගණන් බලන්න ඕනේ අර දවසකට කරන PCR ප්‍රමාණයට සාපේක්ෂව ද එහෙම නැත්නම් දැන් මේ වෙනකොට PCR ප්‍රතිඵල නිකුත් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවද? නෑ ඉතින් ඒක මෙහෙමයි ගන්න ප්‍රමාණය අනුව සමහර දිනවල යම් කිසි බැක්ලොග් එකක් නැත්නම් පරීක්ෂණ කරන ඔක්කොම ප්‍රතිඵල ලබා දෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. ඒක විශාල විවේචනයටත් ලක් වුණා. මොකද ඒව අනුව තමයි අපි තීන්දුව ගන්න ඕනේ. ජනාධිපතිතුමා ඉඳලා කාර්යසාධක වලකාය. ඉතින් එහි යම් කිසි ප්‍රබාධයක් තිබ්බ දැන් ඒක මගහරවා ගැනීම උත්සාහය යෙදෙනවා. නමුත් තවම ඒක ඒ ආකාරයෙන්ම සාර්ථකම වෙලා නැහැ. යම් කිසි 80ක වගේ සාර්ථකත්වයක් තිබෙනවා. තවත් ඒක හදා ගන්න. නමුත් ඉතින් ලංකාවේ තිබෙන මෙෂින් සංඛ්‍යාව අනුව මේ ප්‍රතිඵල විශාල සංඛ්‍යාවක් සෑම ස්ථානෙම අපි සෑම දිනෙම කියනවා ඉලක්ක කරගෙන හැකි පමණට පමණක් කරන්න කියලා. නමුත් ඉතින් ඒක තවමත් ක්‍රියාත්මක නොවෙනීම යම් කිසි ආකාරයක තත්ත්වයක් තිබෙනවා. ඉතින් එහෙම නැති වුණොත් සෑම දිනකම යම් කිසි බැක්ලොග් එකක් ඇවිල්ලා මේ තත්ත්වයක් ඇතිවීමෙන් ප්‍රමාද දෝෂයක් ඇති වෙනවා. ඉතින් ඒක අපි තීන්දුව తీරන ගැනීමේදී ඒකයි අපිට සමහර කට්ටිය චෝදනාත් එල්ල කරනවා.
ඊට සමහර කට්ටිය චෝදනා එල්ලා කරනවා මේ හමුදාව දාලා මොකක්ද මම දැන් දැක්කා රාත්‍රියේ ප්‍රධාන නාලිකාවක වැඩසටහනක කියනවා හමුදාපති ඇතුළු හමුදා මොනවද දන්නේ මේවා කරන්න කියලා. ඒ වගේ කියන පුද්ගලයන්ටත් අපි පිළිතුරු දිය යුතුයි. හමුදාව මේ රටේ විශාල සුවිශේෂී සේවාවක් කරනවා. බුද්ධියක් තියෙන ජනතාව මේ පිළිබඳ දන්නවා. හමුදාව නැතුව එක දිනක් හෝ ඉදිරියට මේක අනිත් කණ්ඩායම් වලට පවු තනියම කරගැනීමේ හැකියාවක්වත් තිබෙනවද කියන එක රටේ ජනතාව දන්නවා. ඉතින් අවාසනාවන්තයි මෙවැනි කරුණු කීප සම්බන්ධව. නමුත් අපි හැකි උපරිමය යොදවලා මේක කරගෙන උත්සාහ කරනවා. ඔව් ජනතාව විදිහට අපි දකින දේ තමයි ඒ චෝදනා කරන උදවිය තමයි යුද්ධ කරද්දිත් එකම චෝදනාව කළේ. හැබැයි අර දවසකට 2000ක් එන්නත් කරණය කරපු එක දැන් මේ දවස් කීපය තුළ ලක්ෂය පන්නපු ප්‍රමාණයකට එන්නත් ලබා දීලා තිබෙන්නේ හමුදාවේ මැදිහත් වීමත් එක්ක. ඒක ඔබතුමා සහ සාමාන්‍ය රණවිරුවා දක්වා සියලුම දෙනා කරන කැපවීම අපි ඉතාමත් මගේ කරනවා. මොකද ඔවුන් කවදාවත් පැය 8 රාජකාරිය ගැන හිතන්නේ බොහෝ සෞඛ්‍ය සේවකයන්ුත් එහෙම තමයි දැන් පැය 8ට වැඩි වැඩ කරනවා. හැබැයි ගෙදර යන දවසක් ගැන හිතන්නේ ඔවුන් අර යුද්ධයක් කළා වගේම තමයි මානසික මෙහෙයුමක් තමයි මේ කරන්නේ. අපි මේ මොහොතේදී කෘතවේදීත්වය පළ කරන අවසාන වශයෙන් දැනගන්න කැමතියි ජෙනරාල්තුමනි දැන් හුදකලා කරන ප්‍රදේශ සහ හුදකලා භාවයෙන් ලිහිල් කරන ප්‍රදේශය ලයිස්තුවක් අද දවසේ ප්‍රකාශයට පත් කරනවද? ඔව් මේ වෙනුවට පත් කළා තිබෙනවා. රටේ දිස්ත්‍රික්ක දෙකක හුදකලා කිරීම 11ක් කරනවා ග්‍රාම නිලධාරි වසම්වල. දිස්ත්‍රික්ක 3ක මේ ආකාරයෙන් ස්ථාන 4ක් හුදකලා භාවයේ ඉවත් කරනවා. හොඳයි. අපි ඒ ලයිස්තුව ඉදිරිපත් කරන්නම්. ස්තුතියි ජෙනරාල්තුමනි ඔබතුමාට වටිනා කාලය අප වෙනුවෙන් කැප කළාට සියලුම මාධ්‍ය ආයතන බලාගෙන සිටිනවා. ජෙනරාල්තුමාගෙන් මේ තොරතුරු සහ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව දැනගන්න එතුමා සඳහන් කළා වගේ මේ හමුදාව යුද්ධ කරන්න විතරක් දන්න පිරිසක් පමණක් නොවේ. ඉංජිනේරුවන් ඉන්නවා හමුදාවේ, වෛද්‍යවරුන් ඉන්නවා හමුදාවේ, කලාකරුවන් ඉන්නවා හමුදාවේ, ඊට පස්සේ ගොවින් ඉන්නවා හමුදාවේ. මෙහෙම ගත්තහම රටේ තියෙන එඩිතරම ශ්‍රම සම්පත හමුදාව කියන ඒ කුඩයට ගොනු වෙලා තියෙනවා. අපි සූදානම් මේ හුදකලා කිරීම වලට ලක් කරන ප්‍රදේශ මොනවද කියලා සඳහන් කරන්න. යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කරපු නිවේදනය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාලුගහවෙල 91B කියන ග්‍රාම නිලධාරී වසම පළුගහවෙල සමාවෙන පාලුගහවෙල තියෙනවා. පාලුගහවෙල හෝ පළුගහවෙල විය යුතුයි. 91B කියන ග්‍රාම නිලධාරී වසම. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයේ කඩදුන්ගොඩ 161A ග්‍රාම නිලධාරී වසම, ගොවියපාන 156A, ඊට පස්සේ කහවන්ගම 164E, දොම්මන්ගොඩ 160A කියන ග්‍රාම නිලධාරී වසම්. වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බල ප්‍රදේශයේ ලනුමෝදර 151D, බොනවිස්ටා 137C සහ කටුකුරුන්ද 144C කියන ග්‍රාම නිලධාරී වසම්. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයිති දෙනවක පාතකඩ 171 ග්‍රාම නිලධාරී වසම, දිප්පිටිගල 172C ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයට පත් කරනවා. වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයට අයිති කුරුවිට 155 ග්‍රාම නිලධාරී වසම, දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය හුදකලා භාවයට ලක් කරනවා. හුදකලා භාවයට මෙතෙක් පත් කර තිබිච්ච ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක උග්ගල්ල පොලිස් බල පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයෙන් ඉවත් කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයට අයිති දෙහිඅත්ත කණ්ඩිය ග්‍රාමය හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩස්වත්ත වසමේ ගෝනගල්ල කොටස සහ ෆෝඩස්වත්ත වසමේ අක්කර 30 කොටස හුදකලා භාවයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. අපි මේ ඔක්කොම කතා කරේ පත්තරවල වාර්තා වෙන ප්‍රධාන සිරස්වල මොනවද කියලා බලන්නත් කලින්. දැන් අපි පත්තරවල සිරස්වල බලමු. පුවත්පත් සිරස්වලවලට යන්නත් කලින් තවත් කාරණාවක් තියෙනවා. දැන් ඒ තමයි ලෝක තත්ත්වය කොහොමද කොවිඩ් වල. දැන් ඊයේ දවසේ තමයි අපි වාර්තා කළේ 16 කෝටි ඉක්මවා ගියා කියලා
ආසාදිතයන් සංඛ්‍යාව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වෙද්දී 16,68,151 වාර්තා වෙනවා. ඒ කියන්නේ ඊ දවසේ ඉඳලා අද දවසේ වෙනකොට ආසන්න වශයෙන් දසලක්ෂයක් ඉක්ම වූ රෝගීන් වාර්තා වෙනවා. 33,44,507ක් මියදිලා තිබෙනවා. ඒ වගේම ලෝපුරා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙද්දී ඔය විදියට වැඩිපුරම ආසාදිතයන් ඊයේත් වාර්තා වෙන්නේ ඉන්දියාවෙන් 3,62,406ක් ඊයේත් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. දැන් ඇමරිකාව සමස්ත ආසාදිතයන් ප්‍රමාණය අනුව ඉදිරියෙන් සිටියත් ඊ ඇමරිකාවෙන් වාර්තා වෙන 35,416යි. ඒ වගේ 10 ගුණයක් විතර ඇමරිකාවේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා 10 ගුණයක් විතර ඉන්දියාවෙන් වාර්තා වෙනවා. 3,62,406ක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මරණ 13,589ක් ඉන්දියාවෙන් වාර්තා වෙද්දී ඊයේ සමාවෙන ලෝකෙම මරණ 13,589ක් වාර්තා වෙද්දී ඉන්දියාවෙන් 4,126ක් මරණ වාර්තා වෙනවා. ඇමරිකාවේ ඊයේ දවසට වාර්තා වෙන්නේ මරණ 823යි. ඒ ලෝක තත්ත්වය. එතකොට ජාතික පුවත්පත් වාර්තා කරනවා අද අපි අද පුවත්පතෙන් පටන් ගත්තොත් අද රාත්‍රී සිට සඳුදා අලුයම දක්වා මුළු රටටම සංචරණ සීමා සිකුරාදා ඒ කියන්නේ 14 සෙනසුරාදා 15 සහ ඉරිදා 16 අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් තහනම් මැයි 31 දක්වා මේ තත්ත්වය බලපැවැත්වෙනවා කියලා මෙන්න මේ කාරණා සඳහන් කරනවා. මැයි 31 දක්වා හැඳුනුම්පතේ අවසන් ඉලක්කය හා අංකය සහ දිනේ අංකය ඔත්තේ හා ඉරට්ටේ ලෙස ගැලපීමෙන් නිවසින් බැහැරට යාමේ අවස්ථාව ලැබෙනවා. සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි කියලා මේ කාරණා ඉන්දිකෙහි භාවිතාරණ වාර්තා කර සිටිනවා. අද දින අද පුවත්පතට ඡායාරූප වාර්තා කරන්නේ නිමල සිරි. ඊළඟට දින්න මින පුවත්පතත් මේ කාරණාව තමයි වාර්තා කරන්නේ. අද රෑ 11 සිට 17 අලුයම තෙක් සංචරණය තහනම් අත්‍යවශ්‍ය සේවාවලට සහ භාණ්ඩ ප්‍රවාහනයට අවසර මහින්ද අලුත් ගෙදර සහ රක්ෂණ ශ්‍රියන්තගේ වාර්තාවයි ඒ. ඊළඟට දිව ඉන පුවත්පතත් ඒ විදිහටම වාර්තා කරනවා සංචරණය තහනම් කියන කාරණාව. අද රෑ 12 සිට සඳුදා අලුයම 4 කියලා තමයි දිවයින පුවත්පත කියන්නේ. හැබැයි ජෙනරාල් ශවින්ද්‍රසීල මහත්මයාත් සඳහන් කළේ අද රෑ 11 සිට බලපෑත්වෙන පරිදි තමයි මේ තීරණය ක්‍රියාත්මක වෙන්නේ. දිවයින කිව්වට අද රෑ 12 සිට සඳුදා අලුයම 4 කියලා රට පුරා ගමන් තහනම් පිටපළාත් වල රාජකාරියට ගිය අය ගෙදර එන්න අවසර ගත යුතුයි. අත්‍යවශ්‍ය සේවාවලට බාධා නැහැ කියලා මෙහෙම වාර්තා කරද්දී අද දිවයින පුවත්පතේ ත්‍රිකුණාමලයේ සමන්මල වරච්චි වාර්තා කරන වාර්තාවක් මුල් පිටුවේම වාර්තා කරනවා. ඒ තමයි සේරුවිල නාහිමියෝ ඉන්දියාවේදී අපවත් වෙති කියලා. සේරුවිල මංගල මහා සෑ විහාරාධිපති දොඩම්පේ පාලුගම භාවනා අසපුවේ ප්‍රධාන අනුශාසක නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කතිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිම්පාණන් වහන්සේ ඉන්දියාවේදී කොවිඩ් ආසාදිතව අපවත් වී වදාළ බව දිවයින පුවත්පත මුල් පිටුවේම වාර්තා කරනවා. ප්‍රධාන සිරස්වල අතරේ උන්වහන්සේ අක්මාවේ ශල්‍ය කර්මයක් සඳහා මීට මාසයකට හමාරකට කලින් ඉන්දියාවට වැඩම කරලා තිබෙනවා. මව්බිම් පුවත්පතෙත් මේ කාරණාව සඳහන් කරනවා. සේරුවාවිල නාහිමියෝ කොවිඩ් වෙනදී අපවත් වෙති කියලා වාද්දුව ජනක හෙට්ටිආරච්චි වාර්තා කර සිටින්නේ. ඒ අක්මාවේ ශල්‍ය කර්මයක් සඳහා තමයි උන්වහන්සේ ඉන්දියාවට වැඩම කරලා තිබෙන්නේ. ඒ අතරතුර කොවිඩ් වෙනදීමින් උන්වහන්සේ අපවත් වූ පුවත කනගාටුදායක පුවත වාර්තා කර සිටිනවා. ජාතික පුවත්පත් සියල්ලම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ අර දිවයින පුවත්පතේ තිබිච්ච කාරණාවමයි යුගල පදයක් එකතු කරනවා. ඒ තමයි රටපුරා ගමන් තහනම් කියලා දිවයින කිව්වම ලංකාදීප කියනවා රටපුරා ගමන් බිමන් තහනම් කියලා. අත්‍යවශ්‍ය සේවා ආහාර ද්‍රව්‍ය බෙදීමට ඉඩ අද සිට 17 තෙක් නීතිය අකුරට කියලා සුජිත් හේවාජූලිගේ සහ නිමන්ති රණසිංහයි වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පතේ මුල් පුවත. ඊළඟට මව්බිම් පුවත්පතේ මුල් පුවත අද වාර්තා කරන චාමර අමරසූරිය අද රාත්‍රී 11 සිට සඳුදා දක්වා රටටම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවාවන්ට හැර අන් කිසිවෙකුට එළියට යන්න බෑ කියලා සඳහන් කරද්දී බස්නාහිර එන්නත් කරණයට බාධාවක් නැහැ කියන කාරණාවත් අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් අනාවරණ කරනවා. ඉෂාර රත්නකාර තමයි අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යද්දී ඔවුන් තවත් කාරණාවක් ඒකට එකතු කරනවා. ඒ තමයි රටටම සංචරණ සීමා පැනවුණත් එන්නත විදිනවා. රටටම සංචරණ සීමා පැනවුණත් එන්නත විදිනවා. ජෙනරාල් ශවින්ද්‍රසීල මහත්මයාත් මේ කාරණාව තහවුරු කළා, පැහැදිලි කළා. එන්නත විදිනවා. හැබැයි ඔබට ළඟම ඔබේ ග්‍රාම නිලධාරී වසමේ එහෙම නැත්නම් ඔබේ ප්‍රාදේශීය ලේකම් වසමේ තිබෙන එන්නත් කරන මධ්‍යස්ථානයට පමණයි ඔබට ගමන් කිරීමට අවකාශය තිබෙන්නේ. අද රෑ 11න් පස්සේ මේ පවතින සංචරණ සීමා යටතේ අත්‍යවශ්‍ය සේවා හැර
මෙන්න අද එළියට යන්න පුළුවන් අය. හැඳුනුම් පතේ අවසාන අංකය 1 3 5 7 9 තියෙනවා නම් ඒ අංකය තියෙන ඔබට පමණයි අද දවසේ එළියට යන්න පුළුවන්. මොකද අද 13 වෙනිදා. අද මේ බ්‍රහස්පතින්දා දවස මාසේ 13 වෙනිදා 13 වෙනිදා කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. ඒ අනුව අද හැඳුනුම්පතේ අන්තිම අංකය ඔත්තේ අංකයක් වෙන ඔබට. ඒ කිව්වේ 1.579. ඒ අයට විතරයි අද එළියට යන්න පුළුවන් වෙන්නේ. හෙට සිට සඳුදා දක්වා එහෙමවත් ඔව් 1.3.5.7.9 කියන අංකය. ඔව් බිඳුව ඉරට්ට අංකයක් නිසා බිඳුව අයට යන්න පුළුවන් වෙන්නේ ආයේ ඉරට්ටේ අංකයක් ආවම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 20 වගේ දවසක ඔබට එළියට යන්න පුළුවන් ඉරට්ටේ අංකයක් නම් තියෙන්නේ. අද එළියට යන්න පුළුවන් වෙන්නේ 1.3.5.7.9 කියන අංක තියෙන අවසාන අංකයේ බවට හැඳුනුම්පතේ අංකය පත් වෙලා තියෙන ඔබට පමණයි. හැබැයි ඒත් හෙට සිට සඳුදා දක්වා එළියට යන්න බෑ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි කමන්නේ වැඩේ කෙරෙන්න ඕනේ කියලා රටේ මිනිස්සු හිතන්නේ. එතකොට මේවා හමුදාව දාලා කරන්න ඕනේ වැඩද? මෙන්න උත්තර හම්බ වෙනවා. ඊයේ හා පෙරේදා 1,20,000කට කොවිඩ් එන්නත් දීලා මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. අපි ගිය සතියන්තයේ ස්පුට්නික් 5 එන්නත ලැබිච්ච එහෙම නැත්නම් එන්නත් කරන්නේ ආරම්භ වෙච්ච මුල් දවසේදී ඒ දවස් දෙක ඇතුළත වගේ 2008යි විදලා තිබුණේ. හැබැයි ඊයේ සහ පෙරේදා දෙදින තුල 1,20,000ක් දෙනාට කොවිඩ් මර්ධන එන්නත් ලබා දුන් බවට සෞඛ්‍ය ආරංචි මාර්ග මව්බිමට පවසා තිබෙන බව සඳහන් කරනවා මව්බිම් පුවත්පත. ඉදිරි දිනවල මේ ආකාරයට ජනතාව එන්නත් ලබා දීම ශීඝ්‍රයෙන් සිදු කරන බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරද්දී ඉදිරි දෙසතියේදී ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවට ලැබීමට නියමිත බව සමන්විශේෂාධි වාර්තා කරන්නේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මහත්මිය කරන ප්‍රකාශය. ඉදිරි සතියේදී ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. හේතුව තමයි දැන් මේ ස්පුට්නික් 5 එන්නත සාමාන්‍යයෙන් ගබඩා කරන්න ඕනේ සෙල්සියස් අංශක -20 උෂ්ණත්වය යටතේ. -20 උෂ්ණත්වය යටතේ. කියන්නේ අධික ශීතල උෂ්ණත්වය යටතේ. එතකොට එන්නත් 15000යි මුලින්ම එව්වේ හේතුව තමයි ඒකට අවශ්‍ය යටිතල පහසුකම් තියෙනවද ඒ ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න අත්හදා බැලීමක් විදිහට. සාර්ථකයි අත්හදා බැලීම. එහි වාර්තා රුසියාවට එවුවෙන් පස්සේ ඉදිරි දෙසතිය ඇතුළත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලැබීමට නියමිත බව විශේෂඥ වෛද්‍යතුමිය සඳහන් කරනවා. හැබැයි එහෙම කියද්දී අනුරාධා හේරත් වාර්තා කරනවා මව්බිම් පුවත්පතටම අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ ඔහු කියනවා රටට අවශ්‍ය එන්නත් වලින් 10%ක්වත් තවම ගෙන්නලා නැහැ කියලා. රටට අවශ්‍ය එන්නත් වලින් තවම 10%ක්වත් ගෙන්නලා නැහැ කියලා. එන්නත් ලබා ගැනීම සඳහා ගෝලීය තදබදයක් තියෙන බව රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා. රටවල් 130කට එක එන්නත් මාත්‍රාවක්වත් නොලැබෙන තත්ත්වයකදී ලංකාවේ ලක්ෂ ගණනකට පිරිසකට එන්නත ලබා දීමට හැකිව තිබෙනවා. හැබැයි ඒ වගේමයි ලංකාවේ ඉලක්කය තමයි 63%ක ජනගහනයකට එන්නත ලබා දීම කියලා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දපුලේ රාජ්‍ය අමාත්‍යවරයෙක් කරන ප්‍රකාශය අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවක. කොරෝනා පාලනයට ජනතාවටත් විශාල වගකීමක් තියෙනවා. ඇමරිකාව කියන තරම් ලංකාවේ කොරෝනා දරුණු වන්නේ අපි නිකන් හිටියොත් විතරයි. ඩයනා උදයන්ගනීගේ වාර්තාව ඇමරිකාව කියන තරමට ලංකාවේ කොරෝනා දරුණු වෙන්නේ අපි නිකන් හිටියොත් විතරයි කියලා අමාත්‍යතුමිය සඳහන් කරන්නේ. අපි එහෙම නිකන් ඉන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි වසංගතය පාලනයට ගත යුතු සියලු පියවරගෙන ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලි මහත්මිය ඊයේ සඳහන් කළා. අපි ජනවාරි මාසයේ 29 වෙනිදා එන්නත් කරණය ආරම්භ කළා. රටේ ජනතාවගෙන් 63%ක් එන්නත් කරණය කිරීම අපේ අරමුණ. එන්නත් දුන්නත් ප්‍රතිශක්තිකරණය වැඩෙන්න යම් කාලයක් ගත වන නිසා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. එන්නත් දුන්නත් සාමාන්‍යයෙන් එන්නතේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙන්න මාස 2-3ක් යනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ගත කරන එක හොඳයි. විශේෂඥ වෛද්‍යතුමිය සඳහන් කළේ රෝහල් පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය ICU බෙඩ්ස් කීයක් තියෙනවද ඔක්සිජන් කොච්චරක් තියෙනවද කියලා ප්‍රශ්න කර කර ඉන්නේ නැතුව ගෙදරට වෙලා පුළුවන් තරම් සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුගමනය කරන්න කියලා. මේක කවුද කෙනෙක් මීට කාලයකට කලින් සමාජ මාධ්‍යවලත් පොඩි පෝස්ට් එකක් හදලා දාලා තිබුණා. ඒ තමයි ඉස්පිරිතාලවල ඇඳන් කීයක් තියෙනවද කියලා බලන්නේ නැතුව ගෙදර ඇඳට වෙලා ඉන්න කියලා. ඒක තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඉස්පිරිතාල පද්ධති රෝහල් පද්ධතියේ තියෙන කැපැසිටි එක ධාරිතාව ගැන හොයන්නේ නැතුව අපි ඒ කාරණාව රජයේ හරියට කරනවාද කියලා බලාගෙන ඉඳමු. සෞඛ්‍ය අංශයේ දේ හරියට කරනවාද කියලා බලාගෙන ඉඳමු. හැබැයි
අපේ වගකීම අපි ඉෂ්ට කරමු. ඊට පස්සේ අපි යනවා මව්බිම් පුවත්පතෙන් වාර්තා කරන තවත් පුවත් කිහිපයක් පුවත් ගොනුවක් තියෙනවා. රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළට අලුතින් සෞඛ්‍ය මාර්ගෝපදේශන පැනවෙයි. ඒ කියන්නේ මෙතෙක් පනවපු මාර්ගෝපදේශන නෙවෙයි අලුත් මාර්ගෝපදේශන පැනවෙනවා. ඒ අනුව මංගල උත්සව සහ වැඩමුළු සම්මන්ත්‍රණ තහනම් අවමගුලක වරක උපරමයේ 15යි බැංකු හා ඕනෑම වෙළඳ සැලකට වරකට 25යි ජේටිද සිල්වයි වාර්තා කරන්නේ. හැඳුනුම්පත් අංකය අනුව දිනකට නිවසකින් පිටවිය හැක්කේ එක් අයෙකුට පමණයි. ඊළඟට සේරුවා වෙලනා හිමියන්ගේ අපවත් වීම පිළිබඳවත් ස්ථානාධිපතිවරයාට කොවිඩ් වාද්‍යෝ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවතට කියලත් මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. රට පුරා වාර්තා වෙන කොවිඩ් සම්බන්ධ පුවත්. ඊළඟට නැගෙනහිර ආණ්ඩුකාරවරියට කොරෝනා කියලා වාර්තා කර සිටිනවා ලංකාදීප පුවත්පත. නැගෙනහිර ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් මහත්මිය පහුගිය කාලෙදී මේ කොරෝනා ආසාදිත පිරිස් පිළිබඳව ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳව කටයුතු හා බැලීම සඳහා බොහෝසේ වෙහෙස මහන්සිව අපි කියන්නේ අර මේ භූමියේ කටයුතු වලට සහභාගී වෙලා තිනවා. ඒ තත්ත්වයක් එක්ක ආණ්ඩුකාරවරියට කොරෝනා ආසාදනය වී තිබෙන බව එතුමියගේ ලේකම්වරයා සඳහන් කරනවා කියලා ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. රුහුණු කතරගම මහදේවාලයේ තිදෙනෙකුටත් කොරෝනා. හැබැයි පූජා පෙර පරිදිම පැවැත්වෙන බව ලංකාදීපය වාර්තා කරනවා. ඒ අනුව දේවාලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට සෙම් ප්‍රතික්ෂාව උගුරේ ආබාධ ඇතුළු විවිධ රෝග ලක්ෂණ තිබිච්ච බව හඳුනාගෙන ඊට පස්සේ මේ පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් පස්සේ 3 දෙනෙක්ට කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. හැබැයි සමස්ත කාර්ය මණ්ඩලයේම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා. රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. සිළු පූජා කටයුතු පරිස්සමින් පෙරසේම කරගෙන යනවා කියලත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඊට පස්සේ අපි සූදානම් ලංකාදීප පුවත්පතෙන් පස්සේ දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. දිනමින පුවත්පත වාර්තා කරන කාරණාවක් තමයි අමතර ඔක්සිජන් සිලින්ඩර 21000ක් ආනයනය කිරීමට පියවරගෙන තිබෙන බව. අමතර ඔක්සිජන් සිලින්ඩර 21000ක් ආනයනය කිරීමට පියවර අරගෙන තිබෙනවා. ඒ නිසා ඔක්සිජන් හිඟයක් ඇති නොවන පරිදි හැම විටම ඔක්සිජන් සිලින්ඩර 21000ක සංචිතයක් පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් ඒ විදිහට සංචිතයක් හැම විටම පවත්වාගෙන යන්නට කටයුතු කර තිබෙනවා. ඒ අතරේ දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා නිරෝධායන නීති රීති කඩ කරන ජංගම වෙළඳුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියලා නීතිඥ අජිත් රෝහණ මහත්මයා කරන ප්‍රකාශය. අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා බුද්ධ්‍යංශ නිලධාරීන් පවා යොදවා තිබෙනවා මේ නීති රීති කඩ කරන අය හොයාගන්න කියලා. එහෙම කියද්දී අපි සූදානම් මේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා වෙන පුවතකට අවධානය යොමු කරන පොලිසිය කියනවා ජංගම වෙළෙන්දන් කෙරෙහි දැඩි අවධානය යොමු කළායි තියෙන්නේ නීති රීති කඩන උදවිය ගැන කියලා. සරාගොයිය හර මිනිහා තුවක්කුවක් කරේ තියන් දවසක් දැරීමේ ගියා කියලා අහලා තියෙනවනේ. එහෙම වැඩක්ම තමයි මීරිගම විශේෂ වාර්තාකරු පුෂ්ප කුමාර මල්ලවරච්චි මේ වාර්තා කර සිටින්නේ. බීඩිය කටේ තියාගෙන මුව ආවරණය දාලා පොලිස් නිලධාරීන්ම ලොකු අනතුරකින් බේරගෙන. බීඩියක් බොමින් පාපදියකින් ගමන් කළ වයෝවෘද්ධ පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දැක දැල්වෙන බීඩිය මුවේ තිබීදීම මුව ආවරණය පෙළදීමට උත්සාහ ගැනීමෙන් අනතුරකට පත්වීම වළක්වා ගැනීමට ගිරිඋල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් 11 වෙනිදා මෙන්න මෙහෙමයි කටයුතු කළේ. ඕන්න බීඩිය පත්තු කරගෙන යනවා. පොලිසිය මහත්තුරු දැක්කා අර සරාගොයිය වගේම කලබල වුණා. බීඩිය කටේ තියෙන බව අමතක වුණා. දැම්ම උණ්ඩි කරන් හිටපු මාස්ක් එක මූණේ. හැබැයි තව ටික වෙලාවක් ගියා නම් අර බීඩිය නිසා මුහුණු ආවරණේ මාස්ක් එක පත්තු වෙලා මහ විනාශයක් වෙන්නේ. පොලිස් නිලධාරීන්ම ලොකු අනතුරකින් මේ පුද්ගලයන් බේරාගත්ත බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. එහෙම තියෙද්දි කොරෝනා මර්ධනය පිළිබඳව රටේ තියෙන අවධානය ජනතාවගේ තියෙන අවධානය විශිෂ්ටයි. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවකයන් මේ මොහොතේදී කරන කාර්යභාරය ආරක්ෂක අංශයේ සේවකයන් මේ මොහොතේදී කරන කාර්යභාරය විශිෂ්ටයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ සඳහන් කරනවා. කොරෝනා පාලනයට එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට කරගෙන යා යුතුමයි. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා ඩයනා උදයංගනී මේ වාර්තාව ලංකාදීපයට ගේන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන දින 10න් ඇඳන් දසදහසක් සකස්කොට ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට බාර දීමේ ව්‍යාපෘතිය ඉතාමත්ම වටිනවා අගය කිරීමට ලක් කළ යුතුයි කියලයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටියේ ඩයනා උදයංගනීගේ වාර්තාව. කොහොමද මේ විදියට රට තුල යටිතල පහසුකම් වර්ධනය වෙන්නේ කෙටි කාලයක් තුළ? අපි දන්නවා සුනාමිය ආපු වෙලාවේ කොහොමද අපි මනුස්සකම වෙනුවෙන් වැඩ කළේ. මේ මොහොතත් එහෙමයි. රටේ ජනතාව වෙනුවෙන්
සෞඛ්‍ය යාන්ත්‍රණය කොහොමද සූදානම් වෙලා තියෙන්නේ, ආරක්ෂක යාන්ත්‍රණය කොහොමද සූදානම් වෙලා තියෙන්නේ, දේශපාලන බලාධිකාරිය උනත් කොහොමද මේ වෙලාවේදී සූදානම් වෙලා තියෙන්නේ, සාක්ෂි දෙන්න පුළුවන්. කොටදිනියාවේ සමූහ වාර්තාකරු MP කුමාර වාර්තා කරනවා මීරිගම මූලික රෝහලට ඇඳන් 50කින් යුත් නව වාට්ටු සංකීර්ණයක්. ඒක සංචාරක මාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොරෝනා වාට්ටුව කොරෝනා වාට්ටුවේ ලිපිලේඛන වෛද්‍ය අධිකාරීවරයාට බහර දුන්න අවස්ථාව සහ වාට්ටු සංකීර්ණයේ දර්ශනයක් මෙන්න මෙහිම තියෙනවා. ඊළඟට යුද හමුදාව සීදුවේ ඉදිකළ විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයත් බහර දුන්න. රත්නසිරි පතිරණේ වාර්තා කර සිටින්නේ යුද හමුදාව සහ සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරපු එහෙම නැත්නම් ගොඩනගපු මේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඖෂධ, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් යුද හමුදා සේවා වනිතා සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය විසින් ලබා දුන් අතර ඇඳන් 1200කින් සමන්විත මේ ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශය වෙත බහර දුන්නා කියලා කියනවා. ඒ වගේම දිනමිනි පුවත්පත වාර්තා කරනවා රට පුරා රෝහල් 20කට ඇඳන් 50 බැගින් වාට්ටු. රටපුරා රෝහල් 20කට ඇඳන් 50 බැගින් වාට්ටු. මිනුවන්ගොඩ මූලික රෝහලටත් නව වාට්ටුවක් බාර දෙයි කියලා තවදුරටත් ඒක සඳහන් කරනවා. මීරිගම රෝහලට බාර දුන්නයි විදියේ වාට්ටුවක්. ඒ වගේම මිනුවන්ගොඩ මූලික රෝහලටත් අමති ප්‍රසන්න රණතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් බාර දෙන අවස්ථාව ඡායාරූප එක්කම වාර්තා කර සිටිනවා. ඒකයි අර සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය මාත්‍යතුමිය සඳහන් කළේ ඇමරිකානු අධ්‍යයන ආයතනයක් ගණන් හදලා බැලුවට ලංකාවේ 21000ක් මැරෙනවා කියලා. හැබැයි එහෙම විය හැක්කේ එහෙම වෙන්නේ අපි නිදාගෙන හිටියොත්, අපි වැඩ නොකර හිටියොත් රට පුරා මේ විදියට වැඩ කරනවා. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝහල් සහ මේ යටිතල පහසුකම් පද්ධතිය නවීකරණය කිරීම සඳහා මේ අභියෝගයට මුහුණ දීම සඳහා අභියෝග කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක් නෙවෙයි රටක් පාලනය කරනවා කියලා කියන්නේ අභියෝගාත්මක කාර්යයක්. යුද්ධය කරද්දි කවුරුවත් හිතුවේ නෑ මේ යුද්ධේ එහෙම ඉවර කරන්න පුළුවන් කියලා. කටවහරට කිව්වේ ගහලා ඉවර කරන්න පුළුවන් යුද්ධයක් නෙවෙයි, දෙන්නම වෙනවා. හැබැයි ඒ යුද්ධය ඉවර කළා වගේම ඊළඟට තවත් යුද්ධයක් තියෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා. කාබනික පොහොර නිරෝගීමත් අනාගත පරපුරක් සඳහායි ඒකත් යුද්ධයක්. 60 දශකයේ ආරම්භයේදී සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදු ඇති මෙරට කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතය වෙත යොමු කිරීම යුද්ධයක් රට බේරගත්තා වගේම ජනතාවට ලබා දෙන සුවිශේෂ ජයග්‍රහණයක් බව මේ අවස්ථාවේදී අවධාරණය කරුණා. මේ රටේ කෘෂිකර්මාන්තය මුළු මනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව සෞභාග්‍ය දැක්මේ සඳහන් වෙනවා. ඒ කියන්නේ සෞභාග්‍ය දැක්මට 69 ලක්ෂයක් අනුමැතිය දුන්නා කියලා කියන්නේ ලංකාවේ කාබනික වගාව ආරම්භ කළ යුතුයි කියන එකට ඒ මැන්ඩේට් එක, එහෙම නැත්නම් ඒ ගිවිසුම, ඒ අවබෝධතා ගිවිසුම මේ වෙනකොටත් අත්සන් කළ ඉවරයි. එහෙමනම් ඊළඟ කන්නේ ඉඳලා මේ කාබනික වගාවට යන එක ආයේ අමුතු දෙයක් නෙවෙයි, 69 ලක්ෂයක් ජනතාව අනුමත කරපු කාරණාවක්. කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජයේ සූදානම් බවත්, ගොවියා ඒ සම්බන්ධයෙන් බිය යුතු නැති බවත්, පාරිභෝගිකයට පවතින මිලට සහන ලබා දීමට, එහෙම නැත්නම් සහල් එක පැත්තකින් පාරිභෝගිකයට සහන මිලට ලබා දෙනවා, ගොවියට යම් පාඩුවක් වුණොත් ඒ පාඩුවටත් වන්දි පූර්ණය කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. ඒ වගේම රසායනික පොහොර ආනයනය කරන සමාගම් වලට, දැනට රසායනික පොහොර ආනයනය කරන සමාගම් වලට මේ රට තුල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් උනන්දු වෙනවා නම් ඒකටත් ආධාර කරන්න සූදානම් කියලා සඳහන් කළා. දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවීම පිළිබඳව පැවතිච්ච අවස්ථාවේදී උත්සව අවස්ථාවේදී තමයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ සමුළුව පැවැත්වුණේ, මේ අවස්ථාව පැවැත්වුණේ මේ කාර්යසාධක බලකාය බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. පොහොර ඊළඟ කන්නේ ඉඳලා රසායනික පොහොර කෘමිනාශක භාවිත කරන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි මේ කන්නට අවශ්‍ය කරන කෘමිනාශක රසායනික පොහොර ඔක්කොම සියල්ල ගෙන්නවල අවසන්. ඒවයි ගෙන්නපු අයගේ සංඛ්‍යාලේඛන මෙන්න මේවා ගෙන්නපු අය මේ අය කියලා කියද්දිත් මේ කන්නේ වගා කරන්නත් පොහොර හිඟයක් ඇති කරලා තිබෙනවා. වී ගොවීන් සඳහා යල කන්නයට අවශ්‍ය රසායනික පොහොර ගෙනවිත් තිබෙනවා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරනවා. හැටන් රංජිත් රාජපක්ෂය වාර්තා කර සිටින්නේ ව්‍යාපාරිකයන් පොහොර හැංගීම නිසා අනිකුත් භෝග සඳහා පොහොර හිඟයක් ඇති වෙලා තියෙන්නේ. රජයේ රසායනික පොහොර ආනයනය කිරීම නතර කිරීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ගොවින් උද්ඝෝෂණ සිදු කළා ඔවුන්ට අවශ්‍ය පොහොර නැහැ කියලා. යලකන්නේට අවශ්‍ය පොහොර සියල්ල මෙරටට ආනයනය කරලා තියෙන්නේ. ඒ පොහොර ලංකාවේ පොහොර ආයතන දෙකක් සහ පෞද්ගලික සමාගම් සතුව තියෙනවා. කිසිදු ගොවියෙකුට යලකන්නේ පොහොර හිඟයක් සිදු වෙන්නේ නැහැ.
අනිකුත් භෝග සඳහා පොහොර හියක් ඇති වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒකට හේතුව පොහොර වෙලෙන්දන් විසින් පොහොර සංගවාගෙන වැඩි මිලකට විකිණීමට උත්සාහ දැරීම. බී ගොවීන් සඳහා පොහොර හිඟයක් නැහැ. ඒක පිළිබඳව සහතික වෙනවා. අනිකුත් වගාවන් සඳහාත් මේ කන්නේ සඳහා අවශ්‍ය පොහොර ලංකාවට ගෙන්නලා තියෙන්නේ. හැබැයි ඒවා හංගගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ විදියට හංගගෙන හිටපු වෙළෙන්දන් 11 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්ත කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරනවා. ඒ කාරණාව තහවුරු කරන්න පුළුවන්. ඒ තමයි අද මේ ජාතික පුවත්පතක වාර්තා කරනවා මේ විදියට අත්අඩංගුවට ගැනීම මේ විදියට අත්අඩංගුවට ගැනීම පිළිබඳව කොමුණත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා කියමු තව එක් කාරණාවක් කියලා ඒ සාක්කිය දෙන්න සූදානම්. අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන හැම කෙනෙක්ම පිළිබඳ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගන්න ඕනි කියලා. හැම මරණයක් ගැනම වගකීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගන්න ඕනි කියලා. එහෙමනම් පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ 60000 වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහත්මයාත් වගකීම ගන්න ඕනි කියලා කියනවා. හැමතුමා කියනවානේ වෙලෙන්දන් 11 දෙනෙක් මේ විදියට අත්අඩංගුවට ගත්තා කියලා. ඒකට සාක්ෂි තියෙනවා. පොහොර වැඩි මිලට විකුණන්න ජාවාරම් කරන පුද්ගලයෝ 11ක් අත්අඩංගුවට ගත්තා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා. මේ සියල්ල කාබනික වගාවට එරහිව කරන කුමන්ත්‍රණ කියන වචන කිව්වට කමක් නැහැ. හේතුව මේ කාබනික ගොවිතැනට එරහිව ජාත්‍යන්තර බලවේග තමයි ක්‍රියාත්මක වෙන්නේ. බහුජාතික සමාගම් ඉන්නවා. මේකේ කතාව ඇත්ත නැත්ත කතාව අද 7 වෙනි පැයේදී තවදුරටත් ඔබට දැනගන්න පුළුවන්. මහාචාර්ය වෛජී යාප මහත්මයා එනවා 7 වෙනි පැයට. රාජාංගනී මුදලාලි ගමට පොහොර හිඟයක් මවා ලොරි ගණන් පිටට විකුණලා. ගොවීහු ලොරි ගබඩා වටලති. යස වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ. 1500 සහන පොහොර මිටිය 2500ට දීලා. සාලී කුමාර ගුණසේකර, සුනිල් ශාන්ත, කුමාර කීර්තිසිංහ, තමුත්තේගම බුද්ධික මහේෂ්, අනුරාධපුර නැගෙනහිර මේ වාර්තාකරුවන් තමයි සඳහන් කර සිටින්නේ. ඇහුවාම දිගින් දිගටම කිව්වලු නෑ නෑ ආණ්ඩුව පොහොර ගෙන්න එක නතර කරානේ පොහොර නෑ කියලා. හැබැයි රෑ ගිහිල්ලා බලද්දී ලොරි 3කින් මොනවද පටවනවා පේනවලු ලොරි 3කට. ඊට පස්සේ ගමේ මේ ගොවි මහත්තුරු මොකද කරලා තියෙන්නේ මෝටර් බයිසිකලයක් මගේ මෝටර් බයිසිකල් වලින් ගිහිල්ලා වටලලා පිටිපස්සෙන් හඹා ගිහිල්ලා ඊට පස්සේ ලොරි 3ක පොහොර මේවා පිටපලාත්වල කියන්නේ ගමේ ගොවි මහත්තුරුන්ට කියනවා නෑ පොහොර නෑ කියලා. හැබැයි 1500 සහන පොහොර මිටිය 2500ට විකුණන්න පිට ප්‍රදේශයකට යද්දී ගමේ ගොවීන් එකතු වෙලා අල්ලලා. රාජාංගනී මුදලාලි ගමට පොහොර හිඟයක් මවා ලොරි ගණන පිටට විකුණලා ලොරි ගබඩා ගොවීහු වටලති. ඊළඟට අරුණ පුවත්පතේ මුල් පිටුවෙන් වාර්තා වෙන තවත් කාරණාවක් කියන්නම්. ඒ තමයි ඌරුජුවා මියගිය පසු කඩුවෙල කිරිබත්වයා රතිඤ්ඤා දල්වති. ඌරුජුවා මියගිය බව ඊයේ ජාතික පුවත්පත් වාර්තා කර සිටියා. තිස්ස රවීන්ද්‍ර පෙරේරයි මේ වාර්තාව සඳහන් කරන්නේ. නවගමුවේ පොලිස් වෙඩිපහරෙන් මියගිය පාතාලනායක ඌරුජුවා පසුගියදා බූස බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණි පසු බෝට්ටුවකින් ඉන්දියාවට පැන යාමේ සූදානමක් තිබිලා තිබෙනවා. කොහොමුණත් හලාවතින් මේ විදිහට බෝට්ටු නැගලා පැන යන්න හිටපු පුද්ගලයා ඊයේ මිය යනවා. මේ සිද්ධිය ආරංචි වෙච්ච ප්‍රදේශවාසීන් සතුටට රතිඤ්ඤාපත්තු කර ඇතැයි වාර්තා වෙනවා. ඌරුජුවාගේ පාතාල භීෂණයෙන් බියට පත් වී සිටි පිරිස් කිරිබත් පවා උයා ඇතැයි කියලා වාර්තා වෙනවා. වැඩි වයසකුත් නැහැ. බලන්න මේ ඡායාරූපය දිහා බැලුවම මේක සමහර විට සමාජ විද්‍යාඥයන්ට, සමාජ මනෝවිද්‍යාඥයන්ට සහ සාහිත්‍යකරුවන්ට මේකේ තවත් කතාවක් වෙන්නේ. මේ අවුරුදු 27ක පුද්ගලෙක්. අධ්‍යාපන ලේකම්ගේ අත්සන හොරට ගසා පාසල් වලට ළමයි දාලා. මහාචාර්ය අත්සනක් හොරට ගහලා ජාවාරම් පිටුපස ඇතුළෙම අය කියලා සඳහන් කරනවා. නිලන්ත මදුරාවලේ වාර්තා කර සිටින අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ප්‍රධාන පෙළේ ජාතික පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වෙලා තියෙනවා. හොඳ වෙලාවට අධ්‍යාපන ලේකම්තුමා උපදෙස් දීලා තියෙනවා කවුරු හරි තමන්ගේ අත්සන එක්ක මෙහෙම ලියුමක් ආවොත් ඒක නැවත මේ රීචෙක් කරගන්න කියලා. ඒක නැවත තහවුරු කරගන්න ෆැක්ස් කරලා තමන්ට ලියුම එවන්න කියලා. එතනදී තමයි මේ හොර අත්සනක් කියලා හොයාගෙන තිබෙන්නේ. අධ්‍යාපන ලේකම්ගේ අත්සන හොරට ගසා පාසල් වලට ළමයින් දාලා නිස්සෝ සුදුස්සු ගැන කීවම සුදුස්සන්ට නිවාස ලබා නොදීමෙන් ප්‍රතිභාගම නිවාස 18ක් වල් වැදිලා කියලා අද තිරප්පනේ සමන්කේ ගමගේ වාර්තා කර සිටිනවා. මේ එක පුද්ගලයෙක් ප්‍රදේශයේ ආර් සුනිල් රත්න මහත්මයා කියනවා 2015 අවුරුද්දේ තමයි අපේ ගම්මානයේ විවෘත වුණේ. නිවාස 24ක් විවෘත කළා. එයින් අදට සිරම පදිංචි වෙලා ඉන්නේ පවුල් 6ක් විතරයි. අපි දින 60න් මේ ගෙවල් හැදුවේ. මම එදිනෙදා හයර කරපු ත්‍රිරෝද රථය විකුණලා තමයි හැදුවේ. සුදුස්සන්ට නිවාස ලබා නොදීමෙන් ප්‍රතිභාගම නිවාස 18ක් වල් වැදිලා. එතකොට
අර හදනකොට සුදු හකුරු ඇත්තටම කොහොමද හදන්නේ කියලා පේනවා. ප්‍රතිභාගම ආදර්ශ ගම්මානේ මෙන්න ඡායාරූප එක්කම වාර්තා කරනවා. කරාබු වැටුනම මොකද වෙන්නේ? කරාබු වැටුනම මොකද වෙන්නේ? කබලෙන් ලිපට තමයි වැටෙන්නේ. අස්වැන්න නෙලන සමයේ මිල පහත වැටීමෙන් කරාබු ගොවින් අසීරුවට මහනුවර මොහොමඩ් ආසික් වාර්තා කර සිටිනවා. කරාබු අස්වැන්න නෙලන කාරණය වන විට කරාබු මිල පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි මහනුවර දිසාවේ කරාබු නැටි ගොවීන් පවසනවා. ජානක වක්කුබු රැමැත්තුමාට තමයි මේ දුක් ගැන විල්ලත් කියන්න තියෙන්නේ. කුළුබඩු මණ්ඩලය පිහිටෙව්වා. එතකොට කුළුබඩු මණ්ඩලයට කරාබුත් එල්ලන්න පුළුවන්ද? කරාබු උස්සන්න පුළුවන්ද? කරාබු වැටිලා. ගුවන් මගියාගේ රන් බිස්කට් 18 කුන්දුවෙන් හෙළිවෙයි. ලංකාදීපේ වාර්තා කරන මුල් පිටුවේ මේ පුවත කටුනායක ටීකේජී කපිල රුපියල් කෝටි 2ක පමණ රන් බිස්කට් 18ක් ගුදමාර්ගයේ සඟවාගෙන ඕමානයේ සිට පැමිණි මෙරට ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශය ඇවිදින විදිහට නිකන් කුන්දු ගහ ගිහිල්ලා තියෙන්නේ. අර සෙල්ලම් කරනකොට කුන්දු ගහනවානේ, කුන්දු පනිනවානේ. ඒ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකෙන් සැක හිතිලා තියෙන්නේ. කොහොමුණත් පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වෙලා තිබෙනවා කුන්දු ගහගෙන ගියපු මේ හොර ව්‍යාපාරිකයව අත්අඩංගුවට ගන්න. ඉතිහාසය පාදා ගන්න එහෙම නැත්නම් පොළව පාදා ඉතිහාසයේ පාදම මතු කරගන්න උත්සාහයක් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඓතිහාසික කුරුඳුමලේ ස්තූපයේ සංරක්ෂණ කටයුතු සුබ මොහොතින් ආරම්භයි. අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ මුල් භාගයට අයත් බව සැලකෙන මුලතිව් කුරුඳුමලේ වුණහොත් කුරුන්දමලේ පුරාවිද්‍යා ස්ථානයේ හමු පෞරාණික ස්තූපයේ සංරක්ෂණ කටයුතු ඊයේ ආරම්භ වුණා. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ සහ 27 වන සිංහ රෙජිමෙන්තුවේ අනධි නිලධාරී ලුතිනන්ට් කර්නල් රොඩ්රිග් කියන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් වන්නේ රොමේෂ් මදුශංක තමයි මේ වාර්තාව පළ කරන්නේ. ත්‍රස්තවාදය නිසා වැළලී යන්න තිබිච්ච ඉතිහාසයේ පදනම මේ විදියට පාදා ගන්නවා. අපි ලංකාදීප පුවත්පතෙන් පස්සේ මවබිම් පුවත්පතට අවධානය යොමු කරනවා. ඒ තමයි රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් මාස 4ට ලාභය කෝටි 21ක්. දිලංක ගුණතිලක වාර්තා කරන්නේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් මාස 4ට ලාභය කෝටි 21ක්. ඒත් එක්කම තියෙනවා සවනිසේෂාදිගේ වාර්තාවක් දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය නිසා මාස 4ට ලාභය කෝටි 7ක් කියලා. අපි කාටුන් බලන්නත් ඕනේ. කාටුන් බලන්න යන්න කලින් අද මේ අරුණ පුවත්පතේ මුල් පිටුවේ තිබිච්ච කාරණාවක් තියාගත්ත විශේෂයෙන්ම කියන්න රෝග ලක්ෂණ නැතත් තුන්වන රැල්ලෙන් දරුවන් බේරගන්නේ මෙහෙමයි. රෝග ලක්ෂණ නැතත් තුන්වන රැල්ලෙන් දරුවන් බේරගන්නේ මෙහෙමයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා විශේෂඥ ළමා වෛද්‍යවරුන් සහ විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍යවරුන් සඳහන් කරන කාරණයක් උදේජීවී ඒකනායක කියන්නේ මෙන්න මේ කාරණා ටික ඉක්මනින්ම මතක තියාගන්න. දරුවන් අනවශ්‍ය ලෙස නිවසින් පිටත යාමෙන් වළකින්න, පිටත රැගෙන යාමෙන් වළකින්න, අනවශ්‍ය ගමන් බිමන් සඳහා දරුවන් සහභාගී කරගන්න එපා. අවුරුදු 2කට වැඩි සෑම දරුවෙක්ටම මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍යයි. අවුරුදු 2කට අඩු දරුවන් අනිකුත් පුද්ගලයන්ගෙන් ඈත් කර තබා ගන්න, සිප ගැනීමට හෝ තුරුළු කර ගැනීමට ඉඩ දෙන්න එපා. බොහෝ විට අපි දකිනවා තාත්තා හරි අම්මා හරි මාස්ක් එක දාලා යනවා. හැබැයි පොඩි එකාගේ මූණු ආවරණයක් නැහැ. වැඩිපුරම පරිස්සම් කරගන්න ඕනේ දරුවන්. සබන් හෝ විෂ බීජ දියරකින් නිතර දෑත් සෝදවන්න, කැස්ස හෝ කිඹුහුන් යාමේදී බැලමිට ලේන්සු හෝ ටිෂු එකක් භාවිත කරවන්න උදව් කරන්න. විෂ බීජ නාශක වලින් දරුවන් නිතරම අල්ලන ස්ථාන සහ අනිකුත් දේවල් පිරිසිදු කරන්න. අනිකුත් දරුවන් සමග දුරස්ස ක්‍රමවේදයක් මගින් සම්බන්ධ වීමට උදව් කරන්න. මේන්න ඊළඟ එක දරුවන්ගේ ඇතිවිය හැකි මානසික අසමතුලිතතා අවම කර ගැනීම සඳහා ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන්න. ටීවී එක බලන්න, ටැබ් එක, ෆෝන් එක ඒක දීලා විතරක් ඉන්න එපා. දරුවන් සමග විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. තවත් කාරණා තියෙනවා. ඒ ටික අරුණ පත්තරය අරන් බලන්න. අපි සූදානම් කාටුන් බලන්න. විද්වත් කියන සමහර ඇත්තෝ පවා කියන දේවල් ගැන මේ කාලේ පරිස්සම් වෙන්න වෙනවා. විද්වත් උනත් සමහරලාට පෞද්ගලික ආයතනයකින් පඩි ලබනවා නම් තවදුරටත් විද්‍යාඥයෙක් විද්වතෙක් කියලා කියන්න පුළුවන්ද? රංචගොඩ ළමයා මේ කාරණාව කියනවා. එක නමින් එනවල් පෝරනාශක භාවිතයට ගෙන ආ තහනම නවතා සුපුරුදු පරිදි ජාවාරම කරගනුවස් නොයෙක් කල්ලි එක කඳ උරකට ගොනුවේ. විද්වත්යයි කියන සමහර ඇත්තන්ද රසායනික පොහොරේ ගුණ වයන හැටි අහන දකින කියවන කොයි කාටත් සැකයක් නොමැත සේවය කාට දැයි කියා.
එම්.ඩී. විරත්නගේ මර්සිපාල පොකට් කාටුනේ තෝරගන්නේ අද මව්බිම පුවත්පතෙන් හවස 6ට බාර් වහනවලු. රෑබෝ වෙන්නේ නැතිව ගෙවල් වලට යන්න පුළුවන් මාමේ නේ. දවසේ 14 විදුර අබේනායකගේ ලංවීසිය ගණන් හරි කලබලේය දන්නේම නැතුව මුව වැස්මත් ගෙලේය. සුන්දර නෝනලත් දෙල්කඳ පොලේය එන්නත් ඇවිත් සුවනීතිය කැලේය. ඒක හරියන්නේ නෑ රජෝ විදුර අබේනායක කියන්නේ. මොකද එන්නතකුණත් ප්‍රතිශක්තිකරණය හැදෙන්න මාස කීපයක් ගත වෙන්න පුළුවන්. එන්නත විද්ද කියලා සුවනීතිය කැලේ යන්න නම් බැරිය රජෝ කියලා තමයි අද විදුර අබේනායක කියන්නේ. ඊට පස්සේ අපි යනවා ජනරානි කාටූන් එකට. ජනරානි කාටූනය අද පුවත්පතෙන් තෝරගන්නේ ජනාධිපතිතුමා රටම ලොක්ඩවුන් කරලලු. රටම වෙන්න බෑ. ඇයි? පිළියන්දල ලොක් කරන්නේ ලොකුගේනේ කියලයි අද පුවත්පතට ජනරානි කාටූන් එක අඳින්නේ. සරදම පංකජරුවින්දගේ අද කාටද යොමු වෙන්නේ චීන එන්නත විද ගන්න දිග පෝලිමක්ලු. පැණි පෝලිමේ හිටිය අයත් ඉන්නවද සර්? ඇත්ත නේද බලන්න ඕනේ. හැබැයි මේ පෝලිං දකිද්දි පෝලිං වල තෙරපෙද්දි පෝලිං වල රණ්ඩු වෙද්දි හිතෙන්නේ පැණි පෝලිමෙත් මේ විදිහටමනේ රණ්ඩුනේ. මේ විදිහටම පොර කෑවේ නේද? ඊළඟට අපි යනවා මේ දාස අපුවලානගේ සුවාරිස් කාටුනේට දෙවන එන්නත දෙන්න දැනටමත් පීවර ආරම්භන් බැරි වුණොත් වෙන වර්ගයකින් දෙනවා. 24ටත් 224ටත් එහෙමද දෙන්නේ? ගම්මන් පිළමැතිතුමාගෙන් දාස අහන්නේ එහෙම. බලන්න මේ කොහොම හරි ගම්මන් පිළමැතිතුමාට නම් මූණු ආවරණයක් ලැබිලා. හැබැයි සුවාරිස්ලට නෑ. සුවාරිස් අමුඩිද කොහෙදයි මේ මූණ වහගෙන ඉන්නේ. අමුඩෙන් මූණ වහගෙන ඉන්නවා වගේ පේන්නේ. ෆේස්බුක් කාටුනේට යනවා ජයරත්න වික්‍රමසිංහගේ දෙවෙනි පුවත්පතේ තියෙන්නේ. සමහර ඉන්දියානුවෝ වෛරසයෙන් බේරෙන්න ගව මුත්‍රා බීලා ගොම ඇඟේ ගා ගන්නවලු. ඕක මොකද්ද? පවිත්‍රා දේවිත්තත් මුට්ටි ගහට දාලා මුට්ටි ගඟට දාලා පැණිත් බීලා මඩනා ගත්තේ. අනේ එහෙම කියන්න එපා. අසාධ්‍ය වෙලා රෝහල්ගත වෙලත් හිටියනේ නේද? අගමැති ඉල්ලීමෙන් චීනෙන් ලංකාවට ඔක්සිජන් සිලින්ඩර දසදහසක්. මේ දිනමින පුවත්පතට අංජන අඳින කාටුනිය. මොකටද ඔක්සිජන්? මොකටද ඔක්සිජන්? කවුද මේ අහන්නේ? අර සනත් නිශාන්ත ඇමතිතුමා නේද මේ ඉන්නේ? අගමැතිතුමා චීනෙන් ඔක්සිජන් සිලින්ඩර 10000ක් ගෙනාවා. අගමැතිතුමාගෙන් අහනවා මොකටද ඔක්සිජන්? කන්නද නේද? කියලා වැඩක් නැහැ. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. සර් අද ඉඳන් නම් මම ටිකක් කලින් ඕෆ් වෙනවා. හවස් වෙනකොට දැන් ගෙදර යන්න බස් නැද්ද? නැත්තම් ට්‍රේන් එක කලින් යනවද? එහෙමනම් බැරිය. හවස 6ට මොනවද මේ වහන්නේ? කාටුන් නම් කීපයක් ඉතිරි. ඉක්මනින්ම කාටුන් දෙකක් ටක් ගාලා කියන්න. හසන්ත විජේනායක නිර්මාණශීලී කාටුන් එකක් අඳිනවා. සුමන ජීවන චක්‍රය. චන්න ජයසුමන මහාචාර්ය ඇමතුමා තමයි ඉන්නේ. එතුමා සුහුඹුල් අවදී එහෙම නැත්නම් එතුමා දලඹු අවදියේදී හිටියේ පැණි බෝතලයක් විලස. හැබැයි සමනලෙක් වෙලා පියාඹල යන්නේ එන්නතක් විදියට කියලා හසන්ත අදින මේ කාටුන් එක සහ මේ 7 වෙනි පැයට පෙරවදනක් වෙන නිසා උදේ විමලසිරිගේ කාටුන් එක කාබනික පෝර එක පැත්තක අනෙක් පැත්තේ රසායනික පෝර වැට මැද්දේ වැට උඩ කම්බි වැට උඩ ජනාධිපතිතුමා ඉන්නවා. කොහොම හරි අපි කරගන්න ඕනේ කාබනික පෝර පැත්තටම තමයි තල්ලු කරගන්න. ඒ සඳහායි අද 7 වෙනි පැයේ කතා බහත් නිරෝගිමත් අනාගතයක් වෙනුවෙන් කරන උත්සාහයක්. ඔබ නිරෝගීව ඉන්න ප්‍රාර්ථනාව හිම තියාගෙන අපි අදට පත්‍රමෙන්තුවෙන් සමුගන්නවා.